නමස්කාර කරලා ගෞරව කරලා එකත් පසක වාඩි වෙලා බුදු පියාණන් වහන්සේට වැඳ මතක් කරනවා සිහිපත් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ පිළිබඳව මේ රටේ මහා ජනතාව අතර මේ පොදු ජනතාව අතර මෙන්න මේ විදිහේ මතයක් ප්‍රචාරය වීගෙන යනවා මහ ජනතාව අතර ඔබ වහන්සේ පිළිබඳව මෙන්න මේ විදිහේ බොහෝම වැරදි ආරංචියක් පැතිරෙනවා කුමක්ද මේ වැරදි මතය වැරදි ආරංචිය ස්වාමීනි ඔබ වහන්සේ මේ සත්ව ඝාතනයට අනුබල දෙන කෙනෙක්ය ඔබ වහන්සේ මස් මාළු අනුභව කරන කෙනෙක් ඒ වගේම මේ සත්ව ඝාතනයට අනුබල දෙන කෙනෙක් අන්න ඒ විදිහේ මතයක් මේ මහ ජනතාව අතර පැතිරීගෙන යනවා ස්වාමීනි මේ මස් මාංශ අනුභවය නැත්නම් මේ මස් මාළු අනුභව කිරීම ඔබ වහන්සේ සිදු කරනවාද මේ විදිහට මේ තමන්ගේ හිතේ ඇති වුණු සැකයක් බුදුරජාණන් වහන්සේගෙන් මේ ජීවක වෛද්‍යාචාර්යතුමන් විමසනවා ඉතින්දි තථාගත බුදුරජාණන් වහන්සේ මේ ජීවක වෛද්‍යාචාර්යතුමාට බොහෝම ලස්සනට මේ පිළිබඳව කරුණු දේශනා කර තිබෙනවා මේ ජීවක සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ බුදු පියාණන් වහන්සේ තින්දි වදාරනවා රාජකුමාරය යම් කිසි කෙනෙක් මට චෝදනා කරනවා නම් පරිභව කරනවා නම් ආක්‍රෝෂ පරිභව කරනවා නම් අභූතයින් මට චෝදනා කරනවා නම් මම සත්ව ඝාතනයට ප්‍රාණ ඝාතයට අනුබල දෙන කෙනෙක් ඒ වගේම පවත්තමාංශය කියන ඒ මස් මාංශ අනුභව කරන කෙනෙක් කියලා යමෙක් මට කියනවා නම් ජීවක තුමනි ඒක වරදවා කරන ප්‍රකාශයක් ඒක මට කරන අභූත චෝදනාවක් බොහෝම වැරදි ප්‍රකාශයක් ඒක බුදු පියාණන් වහන්සේ වදාරනවා ජීවක තුමනි යම් කිසි කෙනෙක් මේ මස් මාංශ අනුභව කරනවා නම් ඒ තැනැත්තා ඒ අනුභව කරන මස් මාංශ ත්‍රිකෝටික පාරිශුද්ධය ඇතනම් ඒ කිවි පින්නතුනි 3 තැනකින් පිරිසිදුණා මෙතෙන්දි මේ ත්‍රිකෝටික පාරිශුද්ධය මාංශයේ හැටියට උන්වහන්සේ පදාලේ තමන් නිසා මේ සතා මැරුවා කියලා තමන් නිසා මැරුවේ නැති කෙනෙක් තමන් නිසා යම් කිසි කෙනෙක් සතෙක් මැරුවේ නැත්තම් ඒ වගේම තමන් නිසා මරනවා තමන් දැක්කේ නැත්තම් ඒ වගේම තමන් නිසා මැරුවා කියලා මරණයට පත් කළා කියලා තමන් ඇසුවෙත් නැත්තම් ඒ පිළිබඳ සැකේකුත් නැත්තම් ඒ කියන්නේ පින්නතුනි යම් කිසි කෙනෙක් යම් කිසි සතෙක් මරණයට පත් කරන්න ඕන මස් මාංශ ලබා ගන්නට ඒ විදිහට පින්නතුනි තමන් දැකලා නැහැ තමන් දැක්කේ නැහැ තමන් නිසා තමන්ට දීම සඳහාම තමන්ට මස් මාංශ දීම සඳහාමයි මේ සතා මෙරුවේ කියලා අපි දැක්කේ නැහැ ඒ වගේම පින්නතුනි ඒ පිළිබඳව සැකේකුත් නැහැ අනේ මං නිසා මෙරුව කෙනෙක් මං නිසාම මේ මරණයට පත් කළ කෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ජීවක තුමනි යම් කිසි කෙනෙක් යම් කිසි සතෙක්
තමන් නිසා මැරුවේ නෑ කියලා තමන් දැක්කේ නැත්තම්, ඒ වගේම තමන් නිසා මැරුවා කියලා තමන් අහලත් නැත්තම්, තමන්ට ඒ පිළිබඳ කිසිම සැකයකුත් නැත්තම්, එබඳු මාංශ අනුභව කළාට වරදක් නැහැ. ආන් එබඳු මාංශ මං ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශී හැටියට දේශනා කරනවා. එබඳු ආහාර අනුභව කිරීම වරදක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ ඔය ජීවක සූත්‍රයේ දේශනා කරලා තියෙන තැනක් පිණිතු. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ජීවක වෛද්‍යාචාර්යතුමාට මේ කාරණේ තවත් පැහැදිලි කර දෙනවා. බුදු පියාණන් වහන්සේ පෙන්නනවා, ජීවකතුමනි, යම් කිසි භික්ෂූන් වහන්සේ නමක් සිටිනවා මගේ ශාසනයේ. ඒ භික්ෂූන් වහන්සේ බොහෝම සිල්වත් කෙනෙක්, ගුණවත් කෙනෙක්, ශික්ෂාකාමී කෙනෙක්, ප්‍රතිපත්ති ගරුක කෙනෙක්. ඒ භික්ෂූන් වහන්සේ සිව් දිසාවටම මෛත්‍රී වඩනවා, මෛත්‍රී කරනවා. උතුරු දිසාවට, ඒ වගේම දකුණු දිසාවට, නැගෙනහිර දිසාවට, බටහිර දිසාවට, ඒ වගේම උඩ දිසාවට, යට දිසාවට, මේ සදිසාවටම මේ ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම මෛත්‍රී වඩනවා. මේ ලෝක ධාතුවේ සියලු සත්ත්ව ප්‍රජාවටම මෛත්‍රිය පතුරවනවා. මෙත්තා ගුණය පුරුදු කරනවා. ඒ වගේම කරුණා ගුණය පුරුදු කරනවා. මුදිතා ගුණය පුරුදු කරනවා. උපේක්ඛාව, මේ කියපු සතර බ්‍රහ්ම විහාර ධර්මම වඩනවා මේ ස්වාමින් වහන්සේ. බොහෝම මෛත්‍රී සහගත කෙනෙක්. කුරා කූඹියෙක්වත් මරන්නේ නැහැ. බොහෝම අවිහිංසාව ගරු කරන කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේ මේ මෛත්‍රී වඩන සදිසාවටම මෛත්‍රී කරන, ඒ වගේම මේ සතර බ්‍රහ්ම විහාර ධර්මම පුරුදු කරන මේ භික්ෂූන් වහන්සේට දායකෙක් ආරාධනා කරනවා, ස්වාමීන් හිට දිනේ අපේ නිවසට දානේ සඳහා වැඩම කරන්ටයි කියලා. මේ ස්වාමීන් වහන්සේ මේ ආරාධනය පිළිගන්නවා. පිළි අරගෙන අර නිවසට වැඩම කරනවා පසුවදා දානේ සඳහා. ඒ නිවසට වැඩම කළ අවස්ථාවේදී මේ දායකතුමා බොහෝම ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ පිළි අරගෙන පාස් දෝවණී කරලා, ඒ වගේම විශේෂ ආසන පනවල ඇතිරිලි එලලා, බොහෝම ගෞරවයෙන් වඩා හිඳුවලා අර තමන්ගේ නිවසේ තමන් විසින්ම පිළියෙල කළ මස් මාංශ සහිතව දානය පූජා කරනවා මේ භික්ෂූන් වහන්සේට. මේ ස්වාමීන් වහන්සේ පින්වතුනි මේ දානය පළඳිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ජීවකය ඒ භික්ෂුවගේ ඒ නිසා තමන්ගේ ජීවිතයේ කිසිම කිලුටක් ඇති වෙන්නේ නැහැ. ඒ භික්ෂුවට එයින් වරදක් සිද්ධවන්නේ නැහැ. ඇයි? ඒ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ, ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ නැහැ, කිසිම අනුදැනුමක් නැහැ උන්වහන්සේගෙන්, මට මෙන්න මේ විදිහේ දේවල් පිළියෙල කරන්න ඕන, මං මෙන්න මේ විදිහේ ආහාර අනුභව කරන්න කැමතියි. ඒ විදිහේ කිසිම අනුදැනුමක්, දැනුම් දීමක්, මතක් කිරීමක් කිසිවක් නැහැ. උන්වහන්සේට ආරාධනා කළා, උන්වහන්සේ ආරාධනී පිළිගත්තා. අර දායකතුමා පූජා කළ දෙය පිළිගත්ත බැලඳුවා. උන්වහන්සේ දැක්කේ නෑ උන්වහන්සේ නිසා මේ සතා මැරුවා කියලා. උන්වහන්සේ ඇසුවේ නෑ උන්වහන්සේ නිසා මේ සතා ඝාතනය වුණා කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා, එහෙම සැකයක් නැත්තම්
ඒක ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය. 3 තැනකින් පිරිසුදු වෙච්ච එකක්. ඒක වැළඳුවාට වරදක් නැහැ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන ওই ජීවක සූත්‍රයේ මේ ජීවක වෛද්‍යාචාර්යතුමාට ඒ වගේම මේ බුදු පියාණන් වහන්සේ වදාරනවා මේ භික්ෂූන් වහන්සේම මේ ප්‍රතිපත්ති ගරුක විනය ගරුක ශික්ෂාකාමී ඒ වගේම භාවනා යෝගීව වැඩවසන ඒ වගේම සදිසාවටම නිරන්තරයෙන් මෛත්‍රී කරන මෛත්‍රී භාවනාව වඩන කරුණා භාවනාව වඩන මුදිතා භාවනාව වඩන උපේක්ෂාව වඩන මේ සතර බ්‍රහ්ම විහාර ධර්මම පුරුදු කරන මේ භික්ෂූන් වහන්සේ පිඬුසිඟා වඩිනෝ පිණ්ඩපාතේ වැඩම කරනවා. උන්වහන්සේට නියම තැනක් නැහැ. උන්වහන්සේ ලැබිච්ච නිවසකට ලැබිච්ච තැනකට පිණ්ඩපාතේ වැඩම කරනවා. මේ පිණ්ඩපාතේ වැඩම කළ අවස්ථාවේදී යම් කිසි නිවසකින් උන්වහන්සේට පිණ්ඩපාතේ බෙදෙනවා. ඒ පිණ්ඩපාත දානයේදී උන්වහන්සේට මස් මාංශ ලැබෙනවා. පිණ්ඩපාතේ හැටියට. මේ භික්ෂූන් වහන්සේ මේ පිණ්ඩපාතේ ලබාගෙන එවිදින් වළඳිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ජීවකතුමනි ඒ භික්ෂූන් වහන්සේට වරදක් සිද්ධ වන්නේ නැහැ. ඒකත් ත්‍රිකෝටික පාරිශුද්ධියට අතුලත් වෙනවා. ඒ හාමුදුරුව වඩින බව ඒ නිවෙස්වල අය දන්නේ නැහැ. උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. ඒ නිවසේ තිබුණු පිළියෙල කරලා තිබුණු දෙයක් පූජා කෙරුවා. අන්න ලබාගෙන බැලඳුවා අනුභව කළා පින්තුනි වරදක් නැහැ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් තැනක මේ පිළිබඳ විස්තර වෙනෝ පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ මස් මාංශ අනුභවයේ පිළිබඳව ආමගන්ධ සූත්‍රයේ දේශනා කළේ ආමගන්ධ කියන එක්තරා තාපසයෙක් බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිදින් මේ තාපසතුමා බොහෝම ප්‍රතිපත්තිකාමී කෙනෙක්. ජීවිතේ දිවි දෙවෙනි කොට අවිහිංසාව ගරු කරන කෙනෙක්. ජීවිතාන්තේ දක්වාම මේ මස් මාංශ අනුභවයෙන් වැළකුණු කෙනෙක්. ආමගන්ධය කියවේ එකයි පින්නතුනි මේ මස් මාළු අනුභව කරන්නේ නැහැ. තින් දිනක් මේ තාපසතුමා ඍෂිවරයෙක් බඳු මේ ආමගන්ධ තාපසතුමා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා උන්වහන්සේට බැඳ නමස්කාර කරලා ගෞරව කරලා විමසනවා ස්වාමීනි ඔබ වහන්සේ ආමගන්ධය වළඳිනවද? බුදුරජාණන් වහන්සේ තින්දි වදාලා තවුස්තුමනි මම ආමගන්ධය වළඳින්නේ නැහැ. මේ තාපසතුමා බොහෝම සතුටු වුණා. අනේ මම බොහෝම ගරු කරන උසස් ප්‍රතිපත්තියක් මේ ආමගන්ධය මේ මස් මාංශ අනුභවයෙන් වැළකී බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපත්තිය අකුරටම රකින්න කෙනෙක්. බොහෝම බුදු පියාණන් වහන්සේ පිළිබඳව විශාල පැහැදීමක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට බුද්ධ ඥානයට මේ පෙනෙනවා. බුදු පියාණන් වහන්සේ වදාරනවා තාපසතුමනි ඔබතුමා අදහස් කළ විදිහේ ආමගන්ධය කියලා කිව්වේ මේ මස් මාංශ අනුභවයෙන් වැළකීම නෙමෙයි මම ආමගන්ධයේ හැටියට සලකන්නේ. මම ආමගන්ධයේ හැටියට සලකන්නේ යම් කිසි කෙනෙක් ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා
ලෝභ, දේශ, මෝහ ආදී කෙලෙස් වලින් ඈත් වෙලා සිටිනවා නම්, ඒ වගේම ඊර්ෂ්‍යා, ක්‍රෝධ ආදී ඒ ක්ලේශ ධර්මයන්ගෙන් තමන්ගේ සිත මුදවගෙන තමන් එයින් ඈත්ව සිටිනවා නම්, කෙලෙස් වලින් දුරු වෙලා සිටිනවා නම්, අන්න ඒ තැනැත්තා ආම ගන්ධේ අනුභව කරන කෙනෙක්. මෙතෙන්දි බුදු පියාණන් වහන්සේ මේ ආම ගන්ධ සූත්‍රයේදී දේශනා කරනවා, යම් ලෙසකින් යම් කිසි කෙනෙක් දිවි හිමියෙන්ම මස් මාංශ අනුභවයෙන් වැළකීලා සිටිනවා. නමුත් ඒ තැනැත්තා ළඟ ලෝභය තියෙනවා, දේශය තියෙනවා, මෝහය තියෙනවා, මානය තියෙනවා. ඒ වගේම ඊර්ෂ්‍යා, ක්‍රෝධ ආදී අකුසල ධර්මයන්, කෙලෙස් ධර්මයන්ගෙන් ඒ තැනැත්තා පිරීලා, ඒ බඳු ක්ලේශයන්ගෙන් පිරුණු මිනිසෙක් මේ තැනැත්තා. නමුත් මස් මාංශ අනුභව කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, එයා ආම ගන්ධේ වැළඳුවත් ආම ගන්ධේ වළඳින්නේ නැති කෙනෙක් නෙමේ. එයා මස් මාංශ අනුභව නොකලත් අර ක්ලේශයන්ගෙන් පිරුණු කෙනෙක්. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා, යම් කිසි කෙනෙක් ක්ලේශ ධර්මයන්ගෙන් නිදහස් වෙලා, ඒ කිවි ලෝභ, දේශ, මෝහ, මද, මාන ආදී, ඊර්ෂ්‍යා ආදී ওই ක්ලේශ ධර්මයන්ගෙන් නිදහස් වෙලා මිදෙලා ඒ තැනත්තා මස් මාංශ අනුභව කරනවා නම්, අන්න එයා ආම ගන්ධ ප්‍රතිපත්තිය පිහිටිය කියලා බුදුරජාණන් වහන්සේ මේ තාපසතුමාණන්ට මේ පැහැදිලි කර දෙනවා. පැහැදිලි කර දීලා බුදු පියාණන් වහන්සේ පින්වතුනි මේ සූත්‍රයේ අටුවාවේ සඳහන් වෙනවා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයත්, අපේ බුදුරජාණන් වහන්සේට පෙර ලෝකේ පහළ වුණේ කාශ්‍යප බුදුහාඳුරුවෝ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලෙත් මේ තාපසතුමා මේ නමින්ම, මේ ආමගන්ධ තාපසතුමා නමින්ම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දකින්ට ගියා මේ ප්‍රශ්නේ අහන්නට. මොකද මේ තාපසතුමා දිවි හිමියෙන් මස් මාංශ අනුභවයෙන් වැළකීච්ච කෙනෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට එක්තරා දායකෙක්, මස් මාංශ අනුභව කරන දායකෙක් දානයට ආරාධනා කළා. මේ තාපසතුමා දැනගත්තා ඒ කාන්තයෙන්ම මේ දායකයා බුදුරජාණන් වහන්සේට දානේ සඳහා මස් මාංශ පිළියෙල කරනවා. එහි ඔහු මේ මස් මාංශ අනුභවයට කැමති. ඒ හින්දා බුදුරජාණන් වහන්සේටත් දානේට මේ මස් මාංශ පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ මේවා වළඳිනවද කියලා බලන්න ඕන. පරීක්ෂා කර බලන්න ඕන බුදුහාඳුරුවන්ගේ මේ ආම ගන්ධ ප්‍රතිපත්තියේ තියනවාද කියලා. මේ තාපසතුමා ගියා අර නිවසට. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ දානේට වැඩම කළ අර නිවසට ගිහින් පින්වතුනි බුදු පියාණන් වහන්සේට දැන් මේ දායකතුමා මහ ගෞරවයෙන් උන්වහන්සේ පිළි අරගෙන වඩා හිඳුවලා බොහෝම ප්‍රණීතව පිරිසිදුව පිළියෙල කළ ආහාර පාන ආදීන් දානමාන ආදී පූජා කරන්නට පටන් ගත්තා. දැන් මේ තාපසතුමා බලාගෙන සිටිනවා. පළමුවෙන්ම පූජා කරනවා බුදුරජාණන් වහන්සේට පින්නතුනි සුප් එකක්. ඒ සුප් එක මස් මාළු වලින් සකස් කරපු එකක්. බුදුරජාණන් වහන්සේ ඒ වගේම ඒ සුප් එකට මස් කෑලි තියෙනවා. බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ තාපසතුමා බලාගෙන ඉඳද්දී කිසිම පැකිලීමක් නැතුව වළඳිනවා. ඒ සූත්‍රයේ පෙන්නනවා උන්වහන්සේ මස්
කෑලි සපමින් බොහොම මේ තාපසතුමාට හොඳට පෙනෙන හැටියට අනුභව කළාය වැළඳුවාය කියලා. එතෙන්දි මෙයා ලොකු කලකිරීමක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ මේව වළඳිනව නේද කියලා. උන්වහන්සේගෙන් මේ ප්‍රශ්නේම ඇසුවා, ස්වාමීනි ඔබ වහන්සේ ආමගන්ධේ වළඳිනව නේද? එතෙන්දි බුදු පියාණන් වහන්සේ වදාලා, කාශ්‍යප බුදුහාඳුරෝ, යම් කිසි කෙනෙක් ලෝභ දේශ මෝහ ආදී මේ ක්ලේශ ධර්මයන්ගෙන් යුක්ත නැත්තම්, ඒවයින් ඉවත් වෙලා නම්, ආන් ඊට නැත්තා ආමගන්ධ ප්‍රතිපත්තිය පිහිටිය කෙනෙක් කියලා උන්වහන්සේ මේ సంతානී කෙලෙස් නැති කිරීම ඊතා උතුම් බව පින්වතුනි දේශනා කළා. ඒ වගේම පින්වතුනි තවත් තැනක් අපේ දහමේ තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේට එක අවස්ථාවක උප්පලවන්නා කියන රහත් මිහිණින් වහන්සේ, උප්පලවන්නා කියන රහත් මිහිණින් වහන්සේ එතුමිය වනාන්තරයක වාසය කළා. මේ වනාන්තරේ පින්වතුනි කුළු හරකෙක් මරණයටපත් වෙලා හිටියා. ඒ වනාන්තරේ යන මිනිස්සු පිරිසක්, වනගතව කැලේ ඇවිදින මිනිසු මිනිස්සු පිරිසක් මේ සතෙක් මැරිලා ඉන්නවා දැක්කා. එදිනම මරණයටපත් වෙච්ච සතෙක්. මොකද කලේ මේ මිනිස්සු මේ කුළු හරකා මේ හරකගෙන් ඒ අයට අවශ්‍ය තරම් ප්‍රමාණයක් මස් බින් කරගෙන යනවා. ඉතුරු මස් ටික ගසක එල්ලලා ගෝසා කරලා ශබ්ද නගලා කියනවා, මේ මෙතන මස් තේනවා, කැමති කෙනෙක් ඉන්නවා නම් ගන්න පුළුවන්. කැලේ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේ ශබ්දේ අහලා මේ මස් ලබා ගනී කියන අදහසිනුයි එහෙම ගෝසා කළේ. අර උප්පලවන්නා රහත් මිහිණින් වහන්සේට මේක ඇසුණා. එතුමිය පැමිණිලා පින්නතුනි මේ මස් ලබාගෙන ගොස් විශේෂ මස් ව්‍යංජනයක් සකස් කරලා බොහොම ප්‍රණීතව අපේ බුදුරජාණන් වහන්සේට මේ මස් ව්‍යංජනේ පිළිගැන්වුව බව සඳහන් වෙනවා. ඔය පෙළේ තියෙන කතා වස්තුවක්. සාමාන්‍ය කෙනෙක් නෙවෙයි පින්නතුනි, රහත් මිහිණින් වහන්සේ අග්‍ර ශ්‍රාවිකාව මේ උප්පලවන්නා රහත් මිහිණිය බුදුරජාණන් වහන්සේට පූජා කළ බව සඳහන් වෙනවා. උන්වහන්සේ පිළිගත් බවත් සඳහන් වෙනවා. ඒ වගේම මේ පින්නතුන් මතකයි දන්නවනම් අර මජ්ක්‍ධිම නිකායේ තියෙන මහා සාරෝපම සූත්‍රය කියලා දේශනාව. ඒ මහා සාරෝපම සූත්‍රයේ දේශනා කළේ පින්නතුනි දේවදත්ත ස්වාමින් වහන්සේ නිසා. දේවදත්ත හාමුදුරුවෝ පින්වතුනි බුදුරජාණන් වහන්සේගෙන් වර කීපයක් කිල්ලුවා. පළවෙනි වරේ තමයි මේ භික්ෂූන් වහන්සේලා ජීවිතාන්තේ දක්වාම පිණ්ඩපාතයෙන්ම යැපිය යුතුයි. බුදුහාඳුරුවන්ගෙන් ඒ විදිහේ නීතියක් සම්මත කරන්නටයි කියලා ඉල්ලීමක් කළා. බුදු පියාණන් වහන්සේ වදාළ දේවදත්ත කැමති කෙනෙක් පිණ්ඩපාතේ ජීවත් වුණාට වරදක් නැහැ. කැමති කෙනෙක් පිණ්ඩපාතේ ගොස් දන් වැළඳුවට කමක් නැහැ, වරදක් නැහැ. අකමැති කෙනෙක් එහෙම නොකලා කියලා ඒකේ වරදකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මේ දේවදත්ත ස්වාමින් වහන්සේ කියනවා, ඉල්ලා සිටිනවා, ස්වාමීනි භික්ෂූන් වහන්සේලා ජීවිතාන්තේ දක්වාම මස් මාංශ අනුභවයෙන් වැළකී යුතුයි. බුදුහාඳුරුවෝ තින්දි වදාළේ මොකක්ද? දේවදත්ත කැමති කෙනෙක් ඒක පිළිගත්තට කමක් නැහැ. අකමැති කෙනෙක් නොකලා කියලා වරදකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා.
මේන් පැහැදිලි වන්නේ පින්වතුනි දේවදත්ත හාමුදුරුවන්ගේ ඉල්ලීමක් තමයි ওই මස් මාංශ අනුභවයෙන් වැළකී යුතුයි කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. නමුත් පින්වතුනි මේන් අපි අදහස් කරන්නේ මේ මස් මාංශ අනුභව කරන එක හොඳයි. ඒ නිමේ පින්වතුනි අපේ ධර්මයේ තියෙන පැහැදිලිව සඳහන් වෙලා තියෙන දේශනාවන් දෙස අපි බලන්න ඕනේ. පින්වතුනියින් වැළකීලා ඉන්න පුළුවන් නම් බොහෝම උතුම් ප්‍රතිපත්තියක්. අවිහිංසාවාදී ප්‍රතිපත්තියක්. ඒ වගේම පින්වතුනි අපේ සෞඛ්‍යයටත් හොඳයි. ඒ වගේම පින්වතුනි අපේ අවිහිංසා දහමත් අපි ගරු කරන පිරිසක් වෙනවා. නමුත් පින්වතුනි බුදුදහම අන්තවාදයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම මෙදුම් පිළිවෙතට අනුව දේශනා කළ කෙනෙක්. මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා. බුදුරජාණන් වහන්සේ අන්තවාදයේ ගරු කරපු කෙනෙක් නෙවෙයි පිළිත. මෙදුම් පිළිවෙතේ කටයුතු කළ කෙනෙක්. යම් කිසි කෙනෙක් කියනවා නම් මේවා දැඩි ලෙස ගන්නවා නම් පින්නතුණි ඒක සීලප්පත පරාමාසයට වැටෙනවා. සීලයන් වෘතයන් බුදුරජාණන් වහන්සේගේ කාලේ වැරදි සිල් තිබුණා, වැරදි වෘත සමාදාන තිබුණා. බුදුහාඳුරෝ දේශනා කරනවා ඒ වැරදි සිල් වැරදි වෘත දැඩි ලෙස ග්‍රහණය කර ගැනීම නිසා ඒ ඇත්තා මරණින් පස්සේ නිරයට යනවා. කායස්ස වේදා පරං මරණා අපායන් නිරයන් උප්පච්චති කියලා උන්වහන්සේ පෙන්නනවා. ඒ නිසා පින්නතුණි අපේ බෞද්ධයන් මේ ධර්මයේ සඳහන් වෙන මේ පෙළ දහමේ සඳහන් වෙන සූත්‍ර දේශනා කියවා බැලිය යුතුව තියෙනවා. ඒ වගේම පින්නතුණි සුකුමාල සූත්‍රය කියලා තවත් සූත්‍රයක් තියෙනවා පෙළේ. අපේ මහ බෝසතාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දේශනා කරනවා මහණෙනි මම ගිහි කල සිද්ධාර්ථ රාජකුමාරයා හිටියට වාසය කරන කාලේ සුද්ධෝදන රාජමාලිගාවේදී බොහෝම ප්‍රණීත ආහාර පාන අනුභව කළාය. උන්වහන්සේ පෙන්නනවා මගේ නිවසේ අනිත් ධනවතුන්ගේ නිවෙස්වල අනිත් රාජකීය නිවෙස්වල සේවක සේවිකාදීන්ට අනුභව කරන්නට වෙනම ආහාර පිළියෙල කළා. නියුඩු හාලේ බතුත් කාඩි හොදිත් සේවක සේවිකාදීන් සඳහා පිළියෙල කෙරුණේ. ඒ වගේම රජගෙදර රාජකීය උදවියට තමයි බොහෝම ප්‍රණීත ආහාර පාන උසස් ලෙස පිළියෙල කෙරුණේ. බුදු පියාණන් වහන්සේ වදාළනවා නමුත් මගේ පියතුමා සුද්ධෝදන මහරජතුමා මගේ රාජමාලිගයේදී සියලු දෙනාටම ප්‍රණීත ලෙස මස් මාංශ සහිතව රාජකීය භෝජන දුන්නාය. සාමාන්‍ය සුළු සේවකයාට පවා රාජ භෝජන වලින් සංග්‍රහ කළාය කියලා. කිසි වෙනසක් කළේ නැtei කියලා. ඒ තරම් බොහොම ඉසුරුමත් ජීවිතයක් තමන් වහන්සේ ගත කළ බව ඔය සූත්‍රයේ උන්වහන්සේ පෙන්නනවා පිළිතුරු. ඒනුත් පේන උන්වහන්සේ එතකොට ගිහි කල රජගෙදර මේවා පිළියෙල වුණා නම් පිළියෙල කළා නම් උන්වහන්සේ ඒ කාලේ වළඳින්නට ඇති. මේ සුකුමාල සූත්‍රයේ බව සඳහන් වෙනවා. ඉතින් මේ කාරණා මා සඳහන් කළේ පින්වතුනි අපි හැම දෙයක්ම අපේ ධර්මයට විනයට එකඟද කියලා බලන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේදී අපට අනුදැන වදාළේ යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණාම යම් කිසි කෙනෙක් යම් මතයක් ප්‍රකාශ කළාම අපේ බුදුරජාණන් වහන්සේගේ ධහමට ධර්මයට විනයට
මේක ගැළපෙනවද කියලා හොයලා බලලා විමසලා පරීක්ෂා කරලා බලන්ටයි කියලා.